ආයුබෝවන්. යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධ රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුණු අංග ප්‍රථමයෙන් සිරස්තල. බූස්ත එන්නත ලබා දීම වෙනුවෙන් ජංගම එන්නත් කරන වැඩසටහනක් ඉදිරියේදී පෞද්ගලික බලාගාර වලින් විදුලිය මිලදී ගැනීමට විදුලි බල අමාත්‍යවරයා තීරණය කරයි. විනෝදයට එහා ගිය කාරුණිකත්වය. රුසියානු ජනගහනය වාර්තාගත ලෙස පහළ බසී. දෛනික වාර්තා වන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව අඛණ්ඩ විහළ යමින් ඊයේ දිනේද මෙරටින් 900 ඉක්ම වූ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වුණා. මේ අතර පසුගිය සතියට සාපේක්ෂව මෙම සතිය වන විට දෛනික රෝගීන්ගේ වාර්තා වීම 20%කින් පමණ ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ. මෙරටින් වාර්තා වන දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් ඊයේ මෙරටින් කොවිඩ් ආසාදිත දෙකක් වාර්තා වුණා. ඒ මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 6,90,047ක් දක්වා ඉහළ නංවමින් දැන් පෞද්ගලික සති කිහිපය තුළ අපි වාර්තා වන රෝගීන්ගෙන් වැඩිවීමක් දකිනවා. ඇත්තට 15%ක 20ක විතර රෝගීන් වැඩිවීමක් දකිනවා. අපි සතියක් තුල ගත්තම දැන් පෞද්ගලික සතියට වඩා මේ සතියේ 15%ක් 20ක් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම මරණ සංඛ්‍යාවක් එක ගත්තම මරණ සංඛ්‍යාවත් 5%ක් 6ක් විතර වැඩි වෙලා තියෙනවා. මේ අතර ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිත මරණ 14ත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාවද 15400ක් දක්වා ඉහළ ගියා. වෙනකොට ලංකාවේ මරණ 15000 ගානක් වාර්තා වෙලා තියෙන කොවිඩ් නිසා. දැන් අපි මේ මරණ වලින් ගත්තොත් අන්වැක්සිනේටඩ් ඒ කියන්නේ වැක්සින් එක ගත්තේ නැති අයගේ මරණ සංඛ්‍යාව 77%. හතරෙන් තුනක් තාමත් මැරෙන්නේ අන්වැක්සිනේටඩ් අය. ඇයි මේක? මේ මෙච්චර අපි ගෙනල්ලා දීලා වැක්සින් එක ගහන්න කියලා මේ බූස්ට් එකක් ගෙනල්ලා දීලා මේක කරුණාකරලා ගන්න මේ මැරෙන්න ඕනේ අවශ්‍යතාවය මේ නෙවෙයි. මේ ප්‍රමාණය ඇත්තටම තවත් ගොඩක් අඩු කරගන්න පුළුවන්. මේ එන්නත ලබා ගත්තොත්. ඊයේ වාර්තා වෙච්ච මරණ 14න් 12 දෙනෙක්ම 60ට වැඩි අය. ඒ වගේම ඒ 12 දෙනාටම නිදන්ගත රෝග තත්ත්ව තියෙනවා. 80%ක් ලංකාවේ වාර්තා වෙන්නේ 60ට වැඩි අය අතර මරණ. ඔය කියන 60ට වැඩි ජනතාව මිලියන 2.7න් තවම එන්නත් කරණය කරගෙන තියෙන්නේ මිලියන 1.5. කියන මිලියනයක් විතර අවදානම් කණ්ඩායම තාම එන්නත් කරණය කරලා නැහැ. මේ අතර ඉදිරි සතියේදී විශේෂ එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක කරන බව යුද හමුදාපති ජෙනරාල් ශාවෙන්ද්‍ර සිල්වා මහතා පවසනවා. අපගේ ආදරණීය ජනතාව ඉල්ලා සිටින්න ඔබ හැකි ඉක්මනින් බූස්ට් එන්නත ලබා ගැනීමට ක්‍රියා කරන්න. ඒ සඳහා අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් වලට අනුව ශ්‍රී ලංකා යුද හමුදා ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව යොදවලා සෑම පුරවැසියෙකුටම එන්නත් කරන කිරීම සඳහා විශේෂ මධ්‍යස්ථාන අපි ආරම්භ කරනු ලැබුවා. ඉදිරි සතිය දෙක තුලදී ජංගමාකාරයෙන් පවා එන්නත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. එමෙන්ම දිවයින පුරා සිදු කරන කොවිඩ් එන්නත් කරන කටයුතු අදත් සිදු වුණා. මේ අතර මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 14628ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 5,78,051ක් ලෙසයි. කොවිඩ් එන්නත් ලබා ගැනීම හේතුවෙන් එන්නත්කරණය හමුවේ ඇතිවන සාමාන්‍ය සංකූලතා හැර වෙනත් කිසිදු ආකාරයක සංකූලතාවයන් කිසිදු රටකින් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ්-19 පිළිබඳ ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්ව හම්දානි මහතා පවසනවා. ඒ කොවිඩ් මර්ධන බූස්ටර් එන්නත පිළිබඳව මහජනතාව දැනුම්පත් කිරීම සම්බන්ධයෙන් වූ බූස්ටර් එන්නතේ ඇත්ත කතාව නම් වැඩසටහනට එක්වෙමින්. මේ එන්නත් කරන්නේ ප්‍රතිලාභ තමයි මේ භුක්ති විඳින්නේ. නමුත් ඕක අපිට දිගටම පවතිනවා කියලා හිතන්න බෑ. කාලයත් එක්ක ප්‍රතිශක්තිය අඩු වෙනවා. විශේෂයෙන්ම 60ට වැඩි අය නිදන්ගත රෝග තියෙන අයගේ මේ අඩුවීම ඉතාම ශීඝ්‍රයෙන් සිද්ධ වෙන්න පුළුවන්. ඒතර ඉදිරි සති දෙක තුල මේ හැම කෙනෙක්ම බූස්ටර් මාත්‍රාව ලබාගෙන ඒ ප්‍රතිශක්තිය ප්‍රශස්ත මට්ටමට ගෙනාවොත් මරණ අඩු තත්ත්වය, රෝහල්ගත වීම අඩු තත්ත්වය, ඒ වගේම අවසාන වශයෙන් සංකූලතා තියලා දැඩි සත්කාර ඒකක වලට තියෙන අවශ්‍යතාවය මේ වගේ අවම මට්ටමක පවත්වාගෙන හොඳ තත්ත්වයක් කරගන්න පුළුවන්. ඔතන තීරණය කරනවා බූස්ටර් මාත්‍රාව සඳහා ෆයිසර් පමණක්. ඇයි ලෝකෙම පිළිගත් මතයක් තමයි දැන් මේ මික්ස් ඇන්ඩ් මැච් කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ මොන එන්නතද මේ අනිත් එන්නත් එක්ක මික්ස් කරලා දෙන්න පුළුවන් කියලා. එතකොට දැනට තියෙන දත්ත අනුව මේ මික්ස් ඇන්ඩ් මැච් කරන්න පුළුවන් හොඳම එන්නත් තමයි ෆයිසර් එන්නත.
අපි සියලු දෙනාම මේ බූස්ට් එක අරගෙන ඉන්නේ. මේ ඇත්තටම දුර්මතයක් යනවා අපිට අරගන්න නැතුව මේක ගහන්න කියනවා කියලා. නෑ අපි සියලු දෙනාම අපි අරගෙන ඉන්නේ. මේක ගත්තත් ඔමික්‍රොන් ප්‍රභේදය හැදේ. හැබැයි මේක හැදුනට දවසයි දෙකයි සිම්ප්ටම්ස් තියෙන්නේ. හුඟක් වෙලාවට අඩු වෙලා යනවා. අර ස්ටෙන්නත් අරගෙන සති දෙකක් ගියාට පස්සේ තමයි අපි නියම විදිහට එන්නත්කරණය කරයි කියලා පිළිගන්නේ. තුන්වෙනි මාත්‍රාව ලබා ගත්තට පස්සේ විවිධ සංකූලතා එනවා. ඒක ඇත්තද? සංකූලතා ඇති වෙන්න පුළුවන් කියන එක විද්‍යාත්මක පර්යේෂණ කෘති මගින් දක්වලා නැහැ. පැය 48ටත් වඩා වැඩි කාලයක් අපහසුතාවයක් තියෙනවා නම් අපි ආයත ආයෝජන කරනවා. සුසු වෛද්‍යවරයෙක් හමු වෙලා ඔහුට මේ බව පවසලා ඔහුගෙන් උපදෙස් ලබා ගන්න. දැන් ඔය කියන පැය 48 සීමාව ඉක්මවා රෝහල් ගත වුණු රෝගීන් පිළිබඳව වාර්තා වෙනවද තුන්වෙනි වාර්තාව ලබා ගත්තට පස්සේ? නෑ. ලංකාවේ දැන් එනකොට අපි මිලියන 6ක් නැත්නම් මිලියන 7ක් විතර ෆයිසර් එන්නතම් පාවිච්චි කරලා තියෙනවා. මෙතන බූස්ටර් මාත්‍රාව හැටියටම මිලියන 5ක්. ඔය කියන විතර අතුරු ආබාධ ආව නම් පහුගිය කාලේ රෝහල් කොවිඩ් ලෙඩ්ඩුන්ගෙන් නෙමෙයි පිරෙන්න ඕනේ මේ එන්නතෙන් පස්සේ අතුරු ආබාධ. එහෙම කිසිම තැනක වාර්තා වීමක් නැහැ. එන්නත් ලබා ගත්ත අයට කොහොමද මේ රෝගය වැළඳිලා තියෙන්නේ? උන්ට කොයි වගේ සංකූලතාවද තියෙන්නේ? එන්නත් ලබා නොගත් අයට කොයි වගේද තියෙන්නේ කියලා රෝහල් ආශ්‍රිතව බූස්ට් එන්නත ලබාගත් පිරිසගෙන් රෝහල් ගත වීම 10%ක් 12ක් අතර තමයි තියෙන්නේ. ඒ ඇවිල්ලා නිදන්ගත රෝග තියෙන වෙනත් සංකූලතා තියෙන කට්ටිය පමණයි. නමුත් ඒක අවාසනාවන්ත ඉරණම් වලට යොමු වෙන්නේ නැහැ. ඒක හින්දානේ සත්කාර ඒකක අපි කලින් 202ක් සක්‍රීයව පවත්වාගෙන ගියා. දැන් අපි ඇත්තටම සක්‍රීයව 70ක විතර තමයි පවත්වාගෙන යන්නේ. දැන් මේ එන්නත් කල්ලිකුත් වෙන්න ඕන මෙන්න කියලා අවිල්ලා තියෙනවා. ඒ නිසා තමයි මේ තරම් උනන්දු කරවන්නේ මේ එන්නත් ලබා දෙන්න. මේවා අර අවශ්‍ය නියම ප්‍රමිතියෙන් ගබඩා කරගන්න අපිට පහසුකම් නැහැ. ඔය වගේ එක කතා කරන ඇත්තද මේ දේවල්? ඒක සම්පූර්ණ අසත්‍යක්. ගබඩා පහසුකම් අපිට ඇති වෙන්න තියෙනවා. ඊළඟට මේ කල්ලිකුත් වෙන්න කිසිම ළඟක් නැහැ. මේක දැනට ඇවිල්ලා තියෙන ස්ටොක් එකේ කල්ලිකුත් වීම තියෙන්නේ ජූලයි මාසෙටත් එහා. ඉතින් ඒ නිසා තව මාස 7ක් එහෙමම තියෙනවා. ඒ නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ. තව ටික කාලයක් බලනවා. ටිකක් බලලා මේ එන්නත ගන්න ඕන. මොකද වෙන්නේ කියලා. අපි වෛරසයට වඩා වේගයෙන් හිටියේ නැත්නම් ඒකේ ප්‍රතිපාක අපිට විඳින්නට වෙනවයි. බූස්ටර් එක කල් දාන්න පුළුවන්. මරණේ කල් දාන්න බෑ. බූස්ටර් එන්නත හැකි ඉක්මනින් ලබා ගන්න. දවසක්වත් කල් දාන්න එපා. ඒ කල් දාන එකෙන් කරන්නේ ඔබවයි සමාජයවයි අනතුරේ දාන එක. ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් මේ වන විට රුසියාවේ කොවිඩ් ව්‍යාප්තිය වේගවත් වී ඇති බව එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. ගත වූ දිනේදී රුසියාවෙන් පළමුවරට දෛනික කොවිඩ් ආසාදිතයන් ලක්ෂය ඉක්මවා වාර්තා වී තිබෙනවා. ඒ අනුව ඊයේ දිනේ පමණක් එරටින් හඳුනාගෙන ඇති නව ආසාදිතයන් සංඛ්‍යාව 1,13,122ක්. එමෙන්ම එරටින් නව මරණ 668ක්ද වාර්තා වී තිබෙනවා. එරට නවතම දත්තවල දැක්වෙන්නේ රුසියාව තුළ සෑම දිනකම නව COVID-19 ආසාදිතයන් සැලකිය යුතු ලෙස ඉහළ යමින් පවතින බවයි. මේ වන විට රුසියාව පුරා COVID-19 ආසාදිතයන් 1,16,16,779ක් වාර්තා වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. එසේම එරටින් මේ වන විට COVID-19 මරණ 3,30,111ක්ද වාර්තා වී තිබෙනවා. එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් මේ වන විට රුසියාවේ කොවිඩ් ව්‍යාප්තිය තවදුරටත් වේගවත් වී ඇති බවයි. මේ අතර ඔස්ට්‍රේලියාවේ කොවිඩ් මරණ වාර්තාගත ලෙස ඉහළ යමින් පවතින බව එරට සෞඛ්‍ය අංශය අවධාරණය කර තිබෙනවා. ඒ අනුව ඊයේ දිනේදී වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 96ක්. මේ දක්වා ඔස්ට්‍රේලියාවෙන් කොවිඩ් මරණ 3500ක් වාර්තා වී තිබෙනවා. එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ ඔමික්‍රෝන් ප්‍රභේදය හේතුවෙන් පසුගිය සති 4 තුළ එරටින් කොවිඩ් ආසාදිතයන් මිලියන 2ක් පමණ වාර්තා වී ඇති බවයි. නමුත් එතෙක් වසර 2ක් තුළ එරටින් හඳුනාගෙන තිබුණේ ආසාදිතයන් ලක්ෂ 4ක් පමණයි. එසේම ඊයේ දිනේදී කොවිඩ් ආසාදිතයන් 40000ක් වාර්තා වී තිබෙනවා. කෙසේ නමුත් එය ගෙවුණු දින කිහිපයේදී වාර්තා වූ අඩුම දෛනික කොවිඩ් ආසාදිතයන් ගණන ලෙසයි දැක්වෙන්නේ. මේ අතර කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ට්‍රූඩෝගේ රජය මගින් ඉදිරිපත් කර ඇති කොවිඩ් මර්ධන දැඩි රෙගුලාසිවලට එරෙහිව ඔටාවා අගනුවර ක්‍රියාත්මක දැවන්ත විරෝධතාවයක් හමුවේ අග්‍රාමාත්‍යවරයා සිය පවුලේ සමාජිකයන් සමග රහසිගත ස්ථානයකට ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා. විරෝධතාවය ආරම්භ කළේ ඇමරිකානු දේශසීමාව හරහා ගමන් ගන්නා ට්‍රක් රථ රියදුරන් විසින්. ඔවුන් නිදහසේ චාරිකාව නමින් හැඳින්වෙන ට්‍රක් රථ පෙරහරකින් අගනුවරට පැමිණ ඇති අතර දැවන්ත විරෝධතා රැලි පැවැත්වූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා. මේ වන විට කැනඩාව තුළ කොවිඩ් ආසාදිතයන් සීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතින බවයි එරට සෞඛ්‍ය අංශය පෙන්වා දෙන්නේ. හෙට සහ අනිද්දා දිනවලදී ඉන්දියන් ඔයිල් සමාගම හරහා විදුලි බල මණ්ඩලයට ඍජුවම තෙල් මිලදී ගැනීමට හැකිවනු ඇති බව විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා. මෙගාවොට් 900ක විදුලි ධාරිතාවයක් ජාතික පද්ධතියට එක් කෙරුණු නොරිච්චෝලේ බලාගාරයේ මෙගාවොට් 300ක ජනනයන්ත්‍රයක් හදිසි බිඳවැටීමකට ලක් වූයේ දෙසැම්බර් මාස 3 වනදායි. ඒ අනුව එලෙස සක්‍රිය වූ ජනනයන්ත්‍රය හරහා සැපයූ විදුලි ධාරිතාවය ජාතික පද්ධතියට එක් කරගැනින්නේ කැලණි තිස්ස ඩීසල් බලාගාරය මගින්.
කෙසේ වෙතත් දැවිතෙල් සහ ඩීසල් සපයා ගැනීමේ අර්බුදයකට මුහුණ පෑ ලංකා විදුලි බල මණ්ඩලයට තාප විදුලි බලාගාර අඛණ්ඩව පවත්වාගෙන යාම ගැටලුවක් වුණා. ඒ අනුව ගල්ලංගුරු මගින් විදුලිය ජනනය කරන නොරෙච්චෝලේ ලක්විජය බලාගාරයේ අක්‍රිය වූ විදුලි ජනන යන්ත්‍රයේ විදුලි ධාරිතාවය අද දිනේ ජාතික පද්ධතියට එකතු කිරීමට අපේක්ෂා කරන බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළා. එමගින් ජාතික විදුලි සැපයුමට යම්තාක් දුරකට විසඳුමක් ලැබෙනු ඇති. මේ අතර සපුගස්කන්ද ඒ බලාගාරය සඳහා අද දිනේ වන විට දැවිතෙල් සංචිත නොමැති බව විදුලි බල මණ්ඩලය සඳහන් කළා. කෙසේ වෙතත් සතියන්තයේ වැඩි විදුලි ඉල්ලුමක් සිදු නොවන බැවින් මෙම තත්ත්වයේ විදුලි කප්පාදුවකට හේතු නොවන බවයි විදුලි බල මණ්ඩලය සඳහන් කළේ. විදුලි බල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍ය නිලධාරී අද දිනය තුළ දැවිතෙල් නොලැබුණොත් සපුගස්කන්ද විදුලි බලාගාරයේ B කොටස ක්‍රියාත්මක කරන්න බැහැ කියලා. එක කොටසක්. නොත් අපි බලාපොරොත්තු වෙන ලබන සතිය වෙනකොට දැවිතෙල් ටික තොග ලබා ගන්නවා. අපි කපන්න නැතුව යන තමයි යන්නේ. විදුලිය විසන්ධි කිරීමෙන් තොරව පවත්වාගෙන යන තමයි අපි කටයුතු කරන්නේ. ඒක තමයි ජනාධිපතිතුමා අපිට කියලා තියෙන්නේ. විදුලි බල මණ්ඩලය ඒ වෙනුවෙන් කටයුතු කරන්නේ. තෙල් සංස්ථාවත් ඒ අනුව කටයුතු කරනවා. ඊට අමතරව තෙල් සංස්ථාව අපිට අවසර දීලා තියෙනවා. ඍජුවම තෙල් ගේනවා නම් ඒ ගේන. ඒ පිළිබඳව අපි සාකච්ඡා කරනවා. මම හිතන්නේ ඉන්දියන් ඔයිල් සමාගමෙන් අපිට තෙල් ප්‍රමාණයක් ලබා දෙන්න කටයුතු කරගෙන යනවා. ඒකල මුදල් අමාත්‍යාංශයත් එක්ක අපි සාකච්ඡා කරගෙන යනවා. ඒක ලබන මාසයේ ජල විදුලිය නොලැබුණත් විදුලිය කපහැරීමෙන් තොරව විදුලිය ලබා දීමට හැකියාවක් තියෙනවා. ඔව් අපි ඒ හින්දා දැනටමත් මේ සෞන්ද කැබිනට් මණ්ඩලයට දීලා තියෙනවා. පෞද්ගලික බලාගාරවලුත් අපිට කෙටි කාලීන විදුලිය ලබා ගන්න වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න අවසර ඉල්ලලා තියෙනවා. අපි ලබන මාසෙ වෙනකොට ආරම්භ කරනවා සෝලාර් විදුලිය නිෂ්පාදනය මෙගාවට් 50ට වැඩියෙන් ආයෝජනය කරන්න කැමති 50ක් විතර අපි තෝරලා ඒගොල්ලන්ට ඒ කටයුතු කරන්න බාර දෙනවා. උසස් පෙළ සමත් සිසුන්ට විශ්වවිද්‍යාල ගතවීම සඳහා වැයවන කාලය අතිශය කෙටි කාල පරිච්ඡේදයක් බවට පත් කිරීමට අවශ්‍ය කටයුතු ලබන වසරේ සිට සම්පාදනය කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. අපට තිබෙන දෙමව්පියන්ට තිබෙන ලොකුම වස්තුව දරුවන්ට තියෙන ලොකුම වස්තුව තමයි අධ්‍යාපනය. අපි බලාපොරොත්තු වෙනවා එන අවුරුද්ද වෙනකොට අපිට විශ්වවිද්‍යාලයට ගමන් කරන්න බලා තිබෙන කාලය ඒ මාස ගණන් වූ මාස 10කට වැඩි කාලය ඉතුරු කරගෙන අපේ දරුවන්ට ඊට කලින් අවුරුද්දකට කලින් විශ්වවිද්‍යාලවල පිවිසෙන්න පුළුවන් අවස්ථාව කාලසටහනට සකස් කරන්න. කිසිම අඩුපාඩුවකින් තොරව ඒ සකස් කරගෙන අපි බාර දුන්නොත් අවුරුද්දකට කලින් ඔබට මේ ශේස්ත්‍රවලට ඇතුල් විය හැකි වෙනවා. විශ්වවිද්‍යාල පමණක් නොව උසස් අධ්‍යාපනයේට තාක්ෂණ විද්‍යාලයන් වෘත්තීය විද්‍යාලයන් ඇති කර ගැනීමට දියුණු පාසලක් කරගෙන ඒ යෝජනාවල් එක්ක සාකච්ඡා කරන්න අපට පුළුවන්කම ඇති වෙයි. මිනිස් ජීවිතේ පාඩම් කරලා විතරක් හරියන්නේ නැහැ. මිනිස් ජීවිතේ අපි ක්‍රීඩා කරන්න ඕනේ. මිනිස් ජීවිතයේ සෞන්දර්ය විෂයන් ඉගෙන ගන්න ඕනේ. විවිධ කලාවන් අපිට ඉගෙන ගන්න පුළුවන් කාලේ අපි ඉගෙන ගන්නවා. ඒ වාට පහසුකම් විද්‍යාලය ඇති කර දීමෙන් දරුවෙක් වැඩෙනකොට ඒ සම්පත් ඇති පුරවැසියෙක් බවට තමයි වැඩෙන්නේ. ඉතින් ඒ නිසා ඒට අවශ්‍ය සම්පත් වැඩි දියුණු කරගන්න අපිට පුළුවන් ලේකම්තුමාටත් මටත්. අඩු ආදායම් ලාභී පාසල් දරුවන් සඳහා වයලීන දහසක් ලබා දීමේ වැඩසටහනක් ඊයේ පැවැත්වුණා. ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවති මෙම වැඩසටහන සංගීතවේදී කීර්ති පැස්කුවෙල් මහතාගේ මූලිකත්වයෙන් සහ අනුග්‍රහකත්වයෙනුයි සංවිධානය කර තිබුණේ. සත්සර පාරමිතා ලෙසින් නම් කර තිබූ මෙම වැඩසටහන පැවැත්වුණේ ප්‍රවීණ සංගීතවේදී කීර්ති පැස්කුවෙල් මහතාගේ ජන්මදිනය වෙනුවෙන්. එහිදී තෝරාගත් අඩු ආදායම්ලාභී දරුවන් දහසකට වයලීන ප්‍රධානය කිරීම සිදු කෙරුණා. ඊළඟ සත්සර වැයුමට මේ වයලීනය ගන්න ආදරණීය දියණි ෂේන් මදුශංකර් පුතණුවා. කුසලතා පිරිපුන්ව සිටියද ජීවිත අභියෝග හමුවේ එම දක්ෂතා සඟවාගන්නට සිදුවන දරුවන්ට අත්වලක් සැපීම මෙම වැඩසටහනේ අරමුණයි. කීර්ති පැස්කුවෙල් මහතා ප්‍රමුඛ හෙල්ප් සර්කල් සංවිධානයේ පිරිස මෙම වටිනා කාර්ය සමගින් සිය දායකත්වය ලබා දී තිබුණා. ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවති මෙම වැඩසටහන සමකින් ජ්‍යෙෂ්ඨ සංගීතඥ රෝහණ වීරසිංහ විශාරද නන්දා මාලනී රංගධර රවින්ද්‍ර රන්දිනය ඇතුළු පිරිසක්ද එක්ව සිටියා.
මේවා පහසුවෙන් කෙනෙකුට සිදු කළ හැකි දේ නොවේ. සිතවිල්ල පහළ විය යුතුයි මුලින්ම සාහවන්ත බව තිබිය යුතුයි. සම්පත් සොයා ගැනීමේ දක්ෂතාවය තිබිය යුතුයි. නිසි ලෙස මේ කටයුත්ත සංවිධානය කිරීමේ ශක්තියක් තිබිය යුතුයි. ඒ සඳහා සුදුස්සන් සොයාගත යුතුයි. මේ කටයුතු සියල්ලක්ම කීර්තිට පැහැදිලිවම කරන්නට ශක්තිය තිබුණා. තව තවත් මෙවැනි මහා පුණ්‍ය කර්ම ඉටු කරන්නට වාසනාව, ධෛර්යය, ශක්තිය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. වයලින් 1000ක් දෙනවා කියන්නේ ඉස්කෝලේ ළමයින්ට හරි නැති බැරි කෙනෙකුට හරි ඒවට එකට ආස කරන කෙනෙකුට හරි ඉච්චර ලේසි වැඩක් නෙමෙයි. හරිම වැදගත් වැඩක් මේ කරේ. මං හරිම සතුටින් මේ ඉදිරිපත් වුණා. තවත් වැඩ කටයුතු ටිකක් කරන්නට අවස්ථාව ලැබේවා. උදව් කරන අයටත් ඒ උදව් ඉදිරිපත් කරන්නට අවශ්‍ය අවස්ථාව ලැබේ. කලාකරුවෙකු ලෙස අපිට රසිකයින් පෙනවීමේ වරම ඒක අපිට කොහොම ලැබෙනවද, කොයින් ලැබුණාද කියන එක අපිට හිතා ගන්න බෑ. නමුත් ඒ වරම තුලින් අපි ලබන්නේ අනිත් ජනතාව රසිකයින් පිනවීම, ඔවුන්ගේ සිත් සතන් සතුටු කිරීම. ඒ තුලින් අපි ප්‍රතිලාභ ලබනවා. අනිත් බොහෝ වෘත්තීන්ට වඩා ජනප්‍රියත්වයේ සමාජ පිළිගැනීම, ගෞරවය, ඒ වගේම භෞතික සම්පත්, ජනප්‍රිය තලයේ රට පිළිගන්නා ජාතික මට්ටමේ කලාකරුවෙකු වුණාම ලෝකයාම ඔහු දෙස බලා සිටිද්දී ඔහුට මහා සමාජ වගකීමක් පැවරෙනවා. එය හරියට ඉටු කිරීම තුළින් තවත් බොහෝ අයට ආදර්ශවත් වෙන්න පුළුවන් මේ සත්සර පාරමිතාව. මං හිතන්නේ ලෝකයේ දියුණු රටකවත් මේ වගේ දෙයක් එක තැනක වෙලා තියෙනවා කියලා. වයලීන 1000 අපේ ළමා පරපුර වෙනුවෙන් මේ බෙදාදීම මං හිතන්නේ අසාමාන්‍ය සිදුවීමක් අපේ සංගීත ඉතිහාසයේ දිහා බැලුවා. සතියන්තයේ ඩොක්ටර්ගෙන් අහන්න විශේෂාංගය දැන්. පසුගිය සතිය අපි කතා කළේ හර්නියා කියන්නේ මොකක්ද? ඒ ගැන ඔබ දැනුවත් විය යුතු සුවිශේෂී කාරණා ගැන. ඒ වගේම අපි මතක් කළා හර්නියා ගැන දැනුවත් භාවයේ වගේම ඒ සඳහා ඇති ප්‍රතිකාර ක්‍රම පිළිබඳව දැනුවත් වීමත් ඉතා වැදගත් බව. ඒ නිසා මේ සූදානම හර්නියා සඳහා ඇති ප්‍රතිකාර ක්‍රම පිළිබඳව ඩොක්ටර්ගෙන් අහන්න. බොහොමයක් දෙනා මේ හර්නියා තත්ත්වයන් හඳුනා නොගැනීම නිසා ඔවුන් හිතනවා මේක සාමාන්‍ය ඉදිවුමක් කියලා. ඔවුන් ඒ ඉදිවුමකට කරන දේවල් කරනවා. මේක දේවල් ආලේප කරනවා, උණු වතුරෙන් තවනවා, ওই වගේ දේවල් කරනවා. ඒක නිසා මේ රෝග ලක්ෂණ හඳුනා ගැනීම වැදගත්. මා කලින් සඳහන් කළ රෝග ලක්ෂණ හඳුනාගෙන ඔබ වෛද්‍යවරයෙක් වෙත යොමු වුණාම ඔබේ මේ රෝග තත්ත්වය හඳුනාගෙන, හර්නියා තත්ත්වය හඳුනාගෙන ඒ සඳහා තවදුරටත් අවශ්‍ය පරීක්ෂණ සිදු කරනවා. සමහර විට බඩේ ස්කෑන් පරීක්ෂණයක් සිදු කරන්න ඉඩ තිබෙනවා. ඒ වගේම මේ හර්නියා තත්ත්වය සඳහා තිබෙන ප්‍රතිකාරයේ ශල්‍ය ඒ නිසා ඔබ ශල්‍ය කර්මයට සුදුසුදු කියලා පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය ලේ මුත්‍රා පරීක්ෂණ, එක්ස්රේ පරීක්ෂණ, ECG පරීක්ෂණ ඒ ආදී සිදු කරලා ඔබ ශල්‍ය කර්මයට සුදුසු සෞඛ්‍ය තත්ත්වයකින් සිටිනවද කියලා සොයා බලනවා. ඒ වගේම ඔබට මේ හර්නියා තත්ත්වය ඇතිවීමට බලපෑ හේතු යම් කිසිවක් තිබෙනවා නම්, කැස්සක් තියෙනවා නම්, හතිය ඇදුම තියෙනවා නම්, මලබද්ධය වගේ තියෙනවා නම්, මුත්‍රා කිරීම අපහසුතාවයන් තියෙනවා නම් ඒවට ප්‍රතිකාර සිදු කිරීම පළමුව සිද්ධ කරනවා ශල්‍ය කර්මයට පෙර ආතුව. ඒ සියල්ල සිදු කිරීම පසුව ශල්‍ය කර්මය සඳහා ඔබ නිර්දේශ කළා ඔබට ඒ සඳහා රෝහලට ඇතුල් වීමට දින ලබා දෙනවා. හර්නියා සඳහා සිදු කරන ශල්‍ය කර්මය විවෘත සර්ජරි එකක්, ඕපන් සර්ජරි එකක් හරි එහෙම නැත්නම් ලැපරොස්කෝපික් කැමරාවක් ආශ්‍රයෙන් කරන ශල්‍ය කර්මයක් වෙන්න පුළුවන්. මේ ශල්‍ය කර්මය රෝහලේ තියෙන පහසුකම් සහ ඔබේ රෝගීය තත්ත්වය අනුව ශල්‍ය වෛද්‍යවරයා තීරණය කරනවා ඔබට සුදුසු ශල්‍ය කර්මය කුමක්ද කියලා. මේ ශල්‍ය කර්මයේදී සිදු කරන්නේ මේ බඩේ විත්තියේ තියෙන දුර්වල ස්ථානය හඳුනාගෙන එම ස්ථානයේ දුර්වලතාවය නැති කිරීමයි. ඒ කියන්නේ එම සිදුර වසා දමනවා. ඒ වසා දමු සිදුර උඩින් කෘත්‍රිමව නිෂ්පාදනය කරන දැලක් ඒ ස්ථානයට මහලා එම ස්ථානයේ ශක්තිමත් කරනවා. ශල්‍ය කර්මය සිදු කිරීමෙන් පසුව ඔබ එදින හවස් වරුවේ හෝ එහෙම නැත්නම් ඊට පසු දින ඔබ රෝහලින් ඩිස්චාර්ජ් කරනවා. ඔබට ගෙදර යන්න පුළුවන්. ඉන්පසු පිළිපැදිය යුතු කරුණු කීපයක් තියෙනවා. විශේෂයෙන්ම පළවෙනි සති දෙක වගේ ඇතුළත ඔබ සාමාන්‍ය වැඩ කටයුතු වලින් බැහැරව විවේකයෙන් සිටිය යුතුයි. පැය 48කට කියන්නේ දවස් දෙකකට පස්සේ ඔබට ශල්‍ය කර්මය සිදු කරන ලද ප්‍රදේශය පිරිසිදු කරන්න පුළුවන්, නාන්න පුළුවන්. වැදගත්ම දේ තමයි මෙම ශල්‍ය කර්මය කරලා මාස 3ක් යනකම් ඔබ හර්නියා එකක් නැවත ඇතිවන තත්ත්වයක් වළක්වා ගන්න ඕනේ. බර වැඩ කිරීම, අධික බර ඉසිලීම, එවැනි කටයුතු සිදු නොකළ යුතුයි. කැස්සක්, හතියක් ඇදුමක්, එහෙම නැත්නම් මලබද්ධය, මුත්‍රා කිරීම අපහසුතාවයන් ඇති වුණොත් එමගින් බඩ ඇතුලේ පීඩනය වැඩි වෙලා මේ හර්නියාගේ නැවත ඇති වෙන්න පුළුවන්. ඒතකොට එවැනි රෝගී තත්ත්වයන් ඇති වුණොත් ඒ සඳහා වහාම ප්‍රතිකාර ලබා ගත යුතුයි වෛද්‍යවරයෙක් වෙත යොමු වෙන්න ඕන. අනිත් කාරණේ තමයි මේ හර්නියා ශල්‍ය කර්මයක් සඳහා ඔබ සූදානම්ව ඔබේ දිනය එනතුරු ඉන්න කාල සීමාවේදී යම් විදියකින් මේ හර්නියා කරවම කලින් කියපු විදියට හිර වුණොත් ඒ කියන්නේ මේ ඇතුළට අනේක නැවතිලා ඔබට අධික වේදනාවක් ඇති
ඇති වුණොත් ඔබට වමනය වඩපිපුම් වගේ තත්ත්වයක් ඇති වුණොත් වහාම රෝහල කරා යන්න ඔබට දීලා තියෙන දිනය ඉදිරි දිනයක් වෙන්න පුළුවන්. ඒ වෙනකන් ඉන්නේ නැතුව වහාම රෝහල කරා යන්න. මොකද නැත්තම් ඒ හර්නියක් ඇතුලේ තියෙන බඩවැලට හානි සිදු වෙන්න පුළුවන්. ඒ වගේම ජීවිත හානි පවා වෙන්න පුළුවන්. ඒ අවස්ථාවේදී හදිසි ප්‍රතිකාර සිදු කළ යුතු වෙනවා. මේ හර්නියා කියන්නේ සුව කළ හැකි රෝග තත්ත්වයක්. ඔබ කලින් සඳහන් කළ රෝග ලක්ෂණ තිබෙනවා නම් වෛද්‍යවරයා වෙත යොමු වෙලා වෛද්‍යවරයා ඔබට ශල්‍ය කර්මය නිර්දේශ කිරීමෙන් පසුව ඔබ ශල්‍ය කර්මය සඳහා යොමු වෙලා ඒ ශල්‍ය කර්මය සාර්ථකව කිරීමෙන් ඉන්පසුව පිළිපැදිය යුතු කරුණු පිළිපැදීමෙන් මේ රෝගය නිෂ්ඨාවටම සුව කරගන්න පුළුවන්. හොඳයි. අපේ වෛද්‍යතුමා පැහැදිලි කළා වගේ දැන් ඔබට පුළුවන් මේ රෝගී තත්ත්වයේ පහසුවෙන් අඳුනගෙන ඒ සඳහා ඇති ප්‍රතිකාරවලට යොමු වෙන්න. ඒ වගේම මේ රෝගය ගැනත් මේ රෝගයට ප්‍රතිකාර ගැනීමේ වැදගත්කම ගැනත් ඔබ අවට සිටින අය දැනුවත් කරන්න. එහෙනම් අපි සූදානම් ලබන සතියේද මේ වගේ වැදගත් සෞඛ්‍ය තොරතුරක් පිළිබඳව ඩොක්ටර්ගෙන් අහන්න. විනෝදයෙන් ලබන සතුටකට එහා ඔවුන් ලබන සතුට. අද අපේ කතාව ඔවුන් වෙනුවෙන් වෙන් කරන්නේ ඒ සතුට ඔබටත් අවශ්‍යම දෙයක් බව පහදන්න. මේ ඉන්නේ අපේ රටේ සුන්දරත්වය විඳින්න ආපු විදේශකයන් දෙපළක්. රුමේනියාවේ ඉඳලා ඔවුන් ඇවිත් තියෙන්නේ විනෝදය උදෙසාම විතරක් නෙවෙයි. ඒකයි මේ වීඩියෝ දර්ශනවල විශේෂත්වය. මොවුන් දෙදෙනා යන හැම තැනකම අරගෙන යන දෙයක් තියෙනවා. ඒ තමයි මනුෂ්‍යත්වය. ඔවුන් ක්‍රියාවෙන්ම හරි අපූරුවට එය පෙන්වනවා. බලන්න ඔවුන් නොමිලේ ප්‍රවාහනය ලබා දෙන්න ඉදිරිපත් වෙලා. ත්‍රිරෝධ රථයකින් නොමිලේ ගමනාන්තය කරා යන්න තමන් සමග එකතු වෙන්න කියලා ඔවුන් ආරාධනා කරනවා. ඒ විදියට ආරාධනය පිළිගත් අය ගමනාන්තයටම එක්කගෙන ගිහින් මේ යුවල අවශ්‍යතා ඇති අයට මුදල් ලබා දෙනවා. ඇත්තටම මේක ඔබට මට හාස්‍යයට ලක්වෙන දෙයක් වෙන්න පුළුවන්. හැබැයි ඔවුන් කියන වචන ඒ හැම දෙයක්ම නැති කරනවා. මේ දෙදෙනා කියනවා තව කෙනෙක්ට උදව් කරන එක ඒක තමයි අපට තියෙන සතුට කියලා. ඔවුන් එතනින් නවතින්නේ නැහැ. බලන්න කිලෝ 22ක් විතර බර කෙසෙල් කැනක් ඔවුන් මිලදීගෙන කරන්න යනදේ. ඇල්ල ප්‍රදේශයේ පිහිටි නිල්ලිය පොකුණ අසලට ගිහින් ඔවුන් මිලදීගත් කෙසෙල් අවට ඉන්න රිලවුන්ට ලබා දෙනවා. ඒ ආහාරය සඳහා. ඔවුන් ඒකෙන් ලොකු සතුටක් ලබනවා. ලංකාවේ ආර්ථික අපහසුතා තියෙන පවුල්වලට උදව් කරන්නත් මේ අය අමතක කළේ නැහැ. ඒ විතරක් නෙවෙයි. මගතොට ඉන්න සරණක් ඇවැසි පිරිසකට මුදල් ලබා දෙන්නත් මේ යුවල කටයුතු කළා. තමන්ට තියෙනදේ විනෝදයට යොදාගන්න මේ යුවලට අවස්ථාව තියෙනවා කියලා ඔබට තේරෙනවනේ. හැබැයි ඔවුන් විනෝදය හොයනවා වෙනුවට සතුටක් හොයාගෙන ගියා. ඒ සතුට ජීවිත කාලේ හැම දවසකම ඔවුන්ට මතක තියේවි. සමහර වෙලාවට මේ දේවල් දකිනකොට සමහර පිරිසකට හිතෙන්න පුළුවන් ඇත්තටම මේ කරන්නේ මොනවද කියලා. ඇත්තටම මේ තමයි කාර්මිකත්වය. අනුන් වෙනුවෙන් උදව් කිරීම. මේ උදව් ලබාගත් පිරිසට ලැබුණ දේවල් මහා මෙරක් තරම් වටිනව ඇති. ඉතිං අපි නම් වෙන වෙන විනෝදකාමී දේවල් වලට කොයි තරම් දේවල් කැප කරනවද. ඒ තාවකාලික වින්දනයට වඩා මේ විදියට ලබන නොවිකිනෙන සතුට ගබඩා වෙලා තියේවි හැමදාටම හදවතේ. අවධානය විදෙස් පුවත් වෙත. පසුගිය වසර තුළ පමණක් රුසියාවේ ජනගහනය මිලියනයකින් පහත වැටි ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. රුසියාවේ ජනගහනය පසුගේ 2021 වසර තුළ පමණක් මිලියනයකට වැඩි සංඛ්‍යාවකින් පහත වැටි ඇති බව එරට නිල සංඛ්‍යාලේඛන ආයතනය වන රොස්ටෙඩ් ආයතනය විසින් අනාවරණය කර තිබෙනවා. ඒ අනුව එය සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසු දක්නට ලැබුණු ඓතිහාසික පහත වැටීමක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 1990 දශකයේ රුසියාවේ උපත ලැබුවන් දෙමව්පියන් බවට පත්වීමත් සමග රුසියාවේ ජනගහන වර්ධන අනුපාතය පහත වැටීම ආරම්භ වුණු අතර සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසු ඇති වූ ආර්ථික අවිනිශ්චිතභාවය ඊට හේතු වූ බවද විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබෙනවා. ගෝලීය වසංගතයේ හේතුවෙන් එම තත්ත්වය තවදුරටත් උත්සන්න වී ඇති බවයි විශ්ලේෂකයන් විසින් දක්වා ඇත්තේ.
මේ අනුව ගෝලිය වසංගතය ආරම්භ වූදා පටන් මෙවන විට රුසියානුවන් 6,60,000ක් වෛරසය හේතුවෙන් මිය ගොස් තිබෙනවා. කෙසේ වෙතත් මේ වන විට රුසියාවේ කාන්තාවන් සඳහා දරු උපත් අනුපාතයේ 1.5 වන අතර ජනගහනය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා අවශ්‍ය අවම අනුපාතය 2.1 ලෙසයි දැක්වෙන්නේ. මේ අතර හීනවන රුසියානු ජනගහනය පිළිබඳව අදහස් දක්වමින් රුසියානු ජනාධිපති ව්ලාදිමිර් පුටින් විසින් සඳහන් කරනු ලැබුවේ ප්‍රබල රාජ්‍යයක් පවත්වා ගැනීම සඳහා මිලියන 146ක ජනගහනයක් ප්‍රමාණවත් නොවන බවයි. හෙට ජනවාරි 31 වෙනිදා ශ්‍රී ලංකාවට සුදුසු ජාතික ගීයක් තෝරා ගැනීම සඳහා තරගයක් පැවැත්වීම සිදු කර ඇත්තේ 1948 වසරේ ජනවාරි මස 31 වන දිනයි. ඒ සඳහා එකල අධ්‍යාපන ඇමතිව සිටි ආචාර්ය CWW කන්නන්ගර මහතා, ටිබෙට් ජාතික S මහින්ද හිමි, MJ පෙරේරා යන මහත්වරුද ගීත ඉදිරිපත් කළ අතර ආනන්ද සමරකෝන් මහතා වෙනුවෙන් එම මහතාගේ මැතිනිය කැරලයින් ද සිල්වා මහත්මියද නමෝ නමෝ මාතා ගීතය තෝරාගෙන තිබෙනවා. මෙරට ප්‍රථම ජනාධිපතිවරයා මෙන්ම අවසාන අග්‍රාණ්ඩු කාරවරයා වූ විලියම් ගොපල්ලව මහතා අභාව ප්‍රාප්ත වී ඇත්තේ 1981 වසරේ ජනවාරි මස 31 වන දිනයි. සෝවියට් සංගමය ලුනා වැඩසටහනේ කොටසක් ලෙස මිනිසුන් රහිත ලුනා 9 අභ්‍යවකාශයානය අභ්‍යවකාශගත කර ඇත්තේ 1966 වසරේ ජනවාරි මස 31 වන දිනයි. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.